everyone, දුවේ පුතේ අසිරිමත් සිංහල පන්තියේ ඔබ අද දවසේදී සිංහල භාෂාවේ පද භාවිතය සම්බන්ධ පාඩමක් තමයි ඉගෙන ගන්න යන්නේ. සිංහල භාෂාවේ පද භාවිතය අපි හඳුනා ගන්නා ආකාරය අනුව අපි පද වෙන් කිරීමක් සිදු කරනවා. මේ පද වෙන් කිරීම සඳහා අපිට නියමිත පාඩම තමයි තත්සම තද්භව පාඩම. ඒ නිසා මම මේ පාඩමට ප්‍රවේශයෙන් ඉදිරි ගන්නවා. අපි කතා කරන්නේ භාෂාවක් සම්බන්ධ ව්‍යාකරණ කොටස. එතකොට භාෂාවක් ගත්තාම භාෂාවේ කොටස් ගණනාවක් තියෙනවා. ඒකෙන් එක කොටසක් බවට පත් වෙනවා පද කියන දේ. භාෂාවක වැදගත්ම අංගයේ විදිහට මම දකින්නේ භාෂාවේ භාවිතා වෙන පද. එතකොට සිංහල භාෂාවේ අපි හඳුනගන්න පද භාවිතයේ සිදුවන ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි භාෂාවේ පද භාවිතය ගත්තාම සිංහල භාෂාව අපි කතා කරන්නේ. ඒ නිසා මම ඉස්සල්ලාම ලියනවා සිංහල භාෂාවේම පද භාවිතා කරනවා. ඒ නිසා මම මේක ලියනවා මොකක්ද කියලාද? සිංහල භාෂාවේ පද භාවිතය කියලා. එහෙමනම් භාෂාවේ පද භාවිතයේ පළවෙනි එක තමයි සිංහල භාෂාවේම පද භාවිතය. දෙක සිංහල භාෂාව ඇර වෙනත් භාෂාවල පද භාවිතය. එහෙනම් සිංහල භාෂාවේ අපි පද භාවිතා කරනකොට මේ පද දෙආකාරයකට අපි පාවිච්චි කරනවා. පළවෙනි එක තමයි සිංහල භාෂාවේම පද භාවිතා කරනවා අපි. එහෙම නැත්නම් වෙනත් භාෂාවල පද භාවිතා කරනවා. එතකොට වෙනත් භාෂාවක් මොනවද මේ වෙනත් භාෂා? අපි දුර පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් අපි කතා කරන්නේ සිංහල භාෂාව. එතකොට සිංහල භාෂාව තුළ වෙනත් භාෂාවල පද භාවිතා වෙනවාද කියන ප්‍රශ්නය ඔබට ඇති වෙන්න පුළුවන්. ඔව්. සිංහල භාෂාව තුළ වෙනත් පද භාවිතා වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට සිංහල භාෂාව තුළ පාලි භාෂාවේ වචන පාවිච්චි වෙනවා. සංස්කෘත භාෂාවේ වචන පාවිච්චි වෙනවා. දෙමළ වචන පාවිච්චි වෙනවා. ඊට පස්සේ පෘතුගීසි ලන්දේසීන්ගෙන් අපිට ලැබුණු පද අපි භාවිතා කරනවා. මේ විදිහට භාෂා ගණනාවක වචන අපි මොකද වෙන්නේ? සිංහල භාෂාව තුළ පාවිච්චි කරනවා. එතකොට මෙතන අපි පාවිච්චි කරන භාෂා පිළිබඳව අපි මේ කතා කරන්න යන්නේ නැහැ. අපි ඒ පාවිච්චි කරන වචන හඳුන ගන්න තමයි මේ පාඩම ඔබට මම ඉදිරිපත් කරන්නේ. එතකොට වෙනත් භාෂාවල පද සහ සිංහල භාෂාවෙම පද අපේ භාෂාව තුළ අපි භාවිතා කරනවා. මෙතනදී විශේෂ දෙයක් කියන්න ඕනේ. සිංහල භාෂාවේම පද පාවිච්චි කරනකොට අපිට ගැටලුවක් නැහැ. ඒක අපේ වචන සිංහල වචන. ඒ නිසා සිංහල වචන අපි කිසිම බයක් සැකක් නැතුව පාවිච්චි කරගෙන යනවා. හැබැයි මේ වෙනත් භාෂාවලින් පද අරගෙන භාවිතා කරනකොට දුවකුදී අපි ඒක කරන ආකාර දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි වෙනත් භාෂාවල පද ඒ ආකාරයෙන්ම භාවිතා කිරීම කරනවා. මොකක්ද වෙනත් භාෂාවලින් පද අරගෙන භාවිතා කරනකොට අපි කරන පළවෙනි වැඩේ වෙනත් භාෂාවල පද ඒ ආකාරයෙන්ම භාවිතා කිරීම කරනවා. දෙවෙනි එක තමයි දැන් ඔයගලන්ට පොඩ්ඩක් මතක් වෙනවත් ඇති වෙනත් භාෂාවල පද සිංහලයට ගැළපෙන ලෙස සකස් කර භාවිතා කිරීම කරනවා. ඔන්න වෙනත් භාෂාවලින් පද ගන්නකොට අපි ක්‍රමවේද දෙකක් අනුගමනය කරනවා. එකක් ඒ භාෂාවෙන් එන පදේ ඒ විදිහටම පාවිච්චි කරනවා.
එහෙම නැත්නම් වෙනත් භාෂාවල තියෙන පදයක් සිංහල භාෂාවට ගැළපෙන විදිහට සකස් කරලා පාවිච්චි කරනවා. එතකොට මෙන්න මේ දෙක පොඩ්ඩක් ඔළුවට දාගන්න. වෙනත් භාෂාවල පදයක් ඒ ආකාරයෙන්ම සිංහල භාෂාව තුළ පාවිච්චි වෙනවා නම් අපි මේ පදවලට කියනවා තත් සමපද කියලා. මොකද අපි කියන්නේ තත් සමපද. වෙනත් භාෂාවල පද සිංහලයට අරගෙන අපිට ගැළපෙන විදියට සකස් කරගත්තොත් අපි මේ පදවලට කියනවා තත් භව පද කියලා. හොඳ පුතේ. දැන් තේරෙන්නේ මොකද්ද මේ තත්සම තත්ත්ව පදේ කියලා දැන් ඕගොල්ලන්ට බැහැ. තත් සමපද කියන්නේ එහෙනම් මොකද්ද? වෙනත් භාෂාවල මේ පදේ ඒ ආකාරයක භාවිතා කිරීම. කිව්වරම එකම වෙනත් භාෂාවල පදේ ඒ ආකාරයක භාවිතා කරනවා නම් ඒක මොන පදයක්ද? තත් සමපදයක්. වෙනත් භාෂාවල පද සිංහලයට ගැළපෙන විදිහට හදාගත්තොත් අන්න ඒකට කියනවා අපි තත් භව පද කියලා. එතකොට තව කෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා. ඒක නම මෙයා. සිංහල භාෂාවේම පද අපි පාවිච්චි කරනවා. කොයින්වත් ගන්නෙත් නැහැ, වෙනස් කරගන්නෙත් නැහැ. ඒවා අපේ භාෂාව ඇතුළේම තියෙන වචන ටික. සිංහලම වචන කියලා කියමුකෝ අපි මේකට. අන්න ඒ වචන වලට අපි කියනවා නිෂ්පන්න පද කියලා. එහෙනම් මෙන්න අපිට හම්බෙන පද වර්ග තුන. මොකක්ද පුතේ මේ පද වර්ග තුන? ඔන්න පළවෙනි එක මොකද්ද? තත් සමපද, දෙවෙනි එක තත් භව පද, තුන්වෙනි එක නිෂ්පන්න පද. එතකොට මේ තුනම අපි වෙන් කරේ භාෂාවේ පද භාවිතයේ පදනම් කරගෙන. භාෂාවේ පද භාවිතය කොහොමද? සිංහල භාෂාවේම පද අපි පාවිච්චි කරනවා, වෙනත් භාෂාවල පද භාවිතා කරනවා. එතකොට වෙනත් භාෂාවල පද ඒ ආකාරයෙන්ම භාවිතා කරොත් ඒක තත් සමපදයක් කියලා කියනවා. වෙනත් භාෂාවල පදයක් සිංහලයට ගැළපෙන විදියට හැදුවොත් අපි ඒකට කියනවා තත් භව පද කියලා. සිංහල භාෂාවේම අපි පාවිච්චි කරන වචන අපි කියනවා නිෂ්පන්න පද කියලා. එහෙමනම් දැන් තත් සමපද අපිට පුළුවන්, තත් භව පද අපිට පුළුවන්, නිෂ්පන්න පද අපිට පුළුවන්. හැබැයි අපිට පුළුවන් මේක හඳුන්වන්න විතරයි. අපේ දරුවෝ ගොඩකට තියෙන ගැටලුව තමයි තත් සමපදයක් කොහොමද අඳුනගන්නේ? තත් භව පදයක් කොහොමද අඳුනගන්නේ? නිෂ්පන්න පදයක් අපි අඳුනගන්නේ කොහොමද? ඒකට තාම ලේසි ක්‍රමයක් මම කියලා දෙන්නම් පුතේ. ඔයගොල්ලෝ විවිධ ක්‍රමවේද ඉගෙනගෙන ඇති. මේක තාම සරල ක්‍රමයක්. ලේසියෙන් ඔයාලට තත්සම තත්බව හඳුන ගන්න පුළුවන් විභාගයේදී. ඒ නිසා මම තත්සම තත්බව ලේසියෙන්ම හඳුනා ගැනීම ඔයාලට සිංහල අක්ෂර මාලාව මුල් කරගෙන කියලා දෙන්න යනවා. සිංහල අක්ෂර මාලාව මුල් කරගෙන තමයි මම කියලා දෙන්නේ මේක හොයන විදිහ. එතකොට මේකට මට සිංහල හෝඩි දෙකක් අවශ්‍ය වෙනවා. මම ඒ සඳහා ගන්නවා සිංහල හෝඩි දෙක. පළවෙනි එක සුද්ධ සිංහල හෝඩිය. මොකද පුතේ මම ගන්න පළවෙනි හෝඩිය සුද්ධ සිංහල හෝඩිය. සුද්ධ සිංහල හෝඩිය සිංහල භාෂාව විතරක්ම භාවිතා කරන්න අපි පාවිච්චි කරපු හෝඩියක්. දැන් මම කියවනේ සිංහල භාෂාවේම වචන අපි කතා කරනවා කියලා. නැත්නම් පාවිච්චි කරනවා කියලා. සිංහල භාෂාවේම වචන විතරක් භාවිතා කරපු කාලේ අපි පාවිච්චි කර හෝඩියක් තමයි මොකද්ද? සුද්ධ සිංහල හෝඩිය. ඊට අමතරව මම එහා පැත්තෙන් ලියනවා නූතන සිංහල හෝඩිය. නූතන සිංහල හෝඩිය කියන්නේ වර්තමානයේ අපි පාවිච්චි කරන සිංහල හෝඩිය. එතකොට සුද්ධ සිංහල හෝඩියේ අක්ෂර 32යි. නූතන සිංහල හෝඩියේ අක්ෂර 60යි. හැබැයි මම මේක ගන්නකොට 32ට තව අකුරු කීපයක් එකතු කරමු. මොකද්ද මම කිව්වේ? සිංහල හෝඩියට
තව අකුරු කීපයක් මම එකතු කරනවා. ඒ එකතු කරන අකුරු ගණන 32ට මම එකතු කරනවා තව අක්ෂර 5. එතකොට 60න් මම අක්ෂර 5ක් අයින් කරනවා. 60න් මම අක්ෂර කීයක් අයින් කරනවද? 5ක් අයින් කරනවා. 32ට 5ක් එකතු වුණාම ඔක්කොම අක්ෂර 37යි. 60න් 5ක් අඩු කරාම ඔක්කොම අක්ෂර 55යි. මම ඒක කෝඩියේ ලියලා කරනකොට වැඩි කරනකොට මම ඒක පැහැදිලි කරන්නම් ඇයි කියන්නේ. එහෙමනම් පුතේ අපි ලියාගමු ඉස්සල්ලාම මෙන්න මේ විදිහට කෝඩි දෙක. එතකොට එක පැත්තක ඔයගොල්ලෝ ලියා ගන්නවා සුද්ධ සිංහල කෝඩිය, අනිත් පැත්තේ ඔයගොල්ලෝ ලියා ගන්නවා නූතන සිංහල කෝඩිය. එතකොට ඉස්සල්ලාම අපි ලියාගමු සුද්ධ සිංහල කෝඩිය. සුද්ධ සිංහල කෝඩිය අක්ෂර 32යි එකතු කරනවා මම පස්සේ ගන්නවා. මොනවද තියෙන අකුරු 32? ආ ඈ ඊ ඌ ඒ ඕ. ඔන්න සුද්ධ සිංහල කෝඩියේ තියෙන ස්වරාක්ෂර ටික. මොනවද ස්වරාක්ෂර වෙන්නේ? ආ ඈ ඊ ඌ ඒ ඕ. right? ව්‍යංජන අක්ෂර කා ග ජ. ඔන්න පළවෙනි අකුරු තුන. මොකද්ද පළවෙනි අකුරු තුන? කා ග ජ. ඊට පස්සේ තා ඩ න. තා ද න. පා බ ම. යා ර ල ව. සා හා ල. ඔන්න අකුරු ටික. සුද්ධ සිංහල කෝඩියේ අක්ෂර ටික. මොනවා සුද්ධ සිංහල කෝඩියේ අක්ෂර ටික? ආ ඈ ඊ ඌ ඒ ඕ කා ග ජ තා ඩ න තා ද න පා බ ම යරලව සහල. අක් නෙමෙයි පුතේ මෙතන අම් සමානින්ද අම්. පැහැදිලිද? අම් කියන අක්ෂර. right. නූතන සිංහල කෝඩියට යම්. නූතන සිංහල කෝඩියේ අක්ෂර 60යි. 60ම ලියමු. ආ ඈ ඊ ඌ ඊට පස්සේ ඉන්නේ ඉරු සුද්ධ සිංහල නූතන සිංහල කෝඩිය පුතේ. ඊට පස්සේ ඉලු ඒ අයි ඕ අව්. ඊළඟට ඉන්නේ අං අක්. ඊට පස්සේ කා ච ට තා ප. කා ක ගා ග සංඥක ग. චා ච जा ज ञ ज ता ट दा ड न ड ता त दा द न द पा प बा ब म संज्ञक ब या र ल व शा श सा हा ल फ මෙන්න තියෙනවා නූතන සිංහල ඕඩිය සහ ශුද්ධ සිංහල ඕඩිය. මම එතකොට කියවනේ ශුද්ධ සිංහල ඕඩියට මම අකුරු 5ක් එකතු කරනවා. නූතන සිංහල ඕඩියෙන් අක්ෂර 5ක් අයින් කරනවා. එකතු කරන සහ අයින් කරන අක්ෂර 5 තමයි පුතේ මේ ගජඩ දබ කියන සංඥක අකුරු ටික. ඒ කට්ටිය මම දානවා මෙන්න මේක. ගා ज ද ද බ. ඒකට හේතුව තමයි දැන් මේ හෝඩි දෙකේ වෙනස. සුද්ධ සිංහල හෝඩිය අපි පාවිච්චි කරේ තනි සිංහල වචන ලියන්න විතරයි.
ඒ නිසා මේ අක්ෂර ටික අපි හඳුනගන්නේ තනි සිංහල වචන ලිවීම සඳහා පාවිච්චි කරපු අකුරු. එතකොට වෙන හෝඩියක පාලි හෝ සංස්කෘත හෝ හෝඩියක මේ අක්ෂර දක්නට ලැබෙන්නේ නැහැ. පැහැදිලිද? පාලි හෝ සංස්කෘත හෝඩියක මේ අක්ෂර දකින්න අපිට ලැබෙන්නේ නැහැ. එතකොට මේක සිංහල භාෂාවට විතරක් ආවේනික අක්ෂර මාලාවක් කියලා අපි හඳුන්වනවා සුද්ධ සිංහල හෝඩිය. ඒ නිසා මේ ගජඩ දබ කියන්නේ සිංහල වචන ලියන්න විතරක් ගන්න අපිටම ආවේනික අකුරු පහ. ඒ නිසා මම මෙයාව ගන්නවා මෙහෙට. තේරුණාද? නැත්නම් ඔබට තත්සම තත්බව වෙනකොට පොඩි ගැටලුවක් එන්න පුළුවන්. එතකොට මේ පහත් එකතු වුණාම 37යි. එතකොට අතනින් පහක් අයින් වුණාම ඉතුරු කට්ටිය මොකද වෙන්නේ? 55ක් වෙනවා. දැන් ඊළඟ වැඩේ. කෝඩි දෙක ලියාගත්තා. සුද්ධ සිංහල හොඩිය එක පැත්තකින් ලියාගත්තා. නූතන සිංහල හොඩිය එක පැත්තකින් ලියාගත්තා. මේ අක්ෂර පහ අපි ගේනවා කොහෙටද? සුද්ධ සිංහල හොඩිය. සුද්ධ සිංහල හොඩියට ගෙනාට පස්සේ දැන් වැඩේ. මේ හෝඩියේ තියෙනවා නේද අක්ෂර 37ක්. ඕගොල්ලෝ හැමෝටම පේනවා මේ හෝඩියේ තියෙනවා අක්ෂර 37ක්. මේ අක්ෂර 37 පුතේ මේ හෝඩියෙන් අයින් කරන්න. මොකක්ද කරන්නේ? සුද්ධ සිංහල හෝඩියේ තියෙන අක්ෂර 37 නූතන සිංහල හෝඩියෙන් ඉවත් කරන්න. ඉවත් කරමු බලන්න. අයන්න මේ හෝඩියේ තියෙනවා නේද? ඒ නිසා අපි අයින් කරනවා අයන්න. ආයන්න තියෙනවා ආයන්නත් අයින් කරන්න. ඈයන්න තියෙනවා ඈයන්න, යන්න, ඊයන්න, උයන්න, ඌයන්න, එයන්න, ඒයන්න, ඔයන්න, ඕයන්න අයින් කරන්න. ඊට පස්සේ මේ අං ඉන්නවා එයාවත් අයින් කරන්න. ඊට පස්සේ කා, ග, ඊට පස්සේ ජ, ඊට පස්සේ තා, ද, න, තා, ද, න, පා, බ, ම, ය, ර, ල, ව, සා, හා, ල. ඔන්න තියෙන අකුරු ටික අයින් කරමු. සුද්ධ සිංහල හෝඩියට අයත් නූතන සිංහල හෝඩියේ තියෙන අකුරු ටික අයින් කරමු. ඔන්න අයින් කරමු. ඔන්න අක්ෂර ටික අයින් කරනවා. අයින් කරාට පස්සේ මේ හෝඩිය සම්පූර්ණයෙන් අමතක කරන්න බෑ. අපි මේ හෝඩිය උදව් කරගත්තේ මේකේ තියෙන අකුරු ටික මේකෙන් ඉවත් කිරීම සඳහා පමණයි. එතනින් පස්සේ මේ හෝඩිය මතක තියාගන්න මේක. මේ හෝඩිය ටිකක් අමතක කරලා දාන්න. මේ හෝඩිය ඔන්න මම මකලා දානවා. දැන් මේ ටිකක් මේ අක්ෂර ටික අපි අයින් කරනවා. අයින් කරලා ඔන්න ඉතුරු වෙනවා. ඉතුරු වෙන කට්ටිය පුතේ ඔන්න මම ලියනවා. ඉස්සල්ලාම අරේ ඉතුරු වෙලා ඉන්නේ කවුද? ඉරු කියන මොන අක්ෂරද? ස්වර අක්ෂර ඉතුරු වෙනවා. ඊට පස්සේ දෙවෙනි කරුණ ලකුණු. ඉලු කියන ස්වර අක්ෂර ටික ඉතුරු වෙනවා. ඊට පස්සේ අව් කියන ස්වර අක්ෂර ටික ඉතුරු වෙනවා. එහෙමනම් ඔන්න ඒ කට්ටිය මතක තබන්න. ඉතින් මේගොල්ලෝ ඕනේ නැහැ. දැන් ආයෙ වැඩේ ඉවරයි. ඊට පස්සේ මෙන්න මෙයා ඉතුරු වෙනවා. හෙවත් අපි මෙයාට කියනවා තව නමක් විසර්ගය කියලා කියනවා. කවුද ඒගොල්ලෝ? විසර්ගය. ඊට පස්සේ චුට්ටක් බලන්න හොඳට මෙතන මෙන්න මේ දෙකොල්ලෝ. මෙතන අයින් කරලා තමයි මෙයාව අයින් කරනවා. එතකොට මේ කට්ටියයි පුතේ අපි පොදුවේ හඳුන්වනවා මොන අක්ෂරද? මහා ප්‍රාණ අක්ෂර කියලා. මොනවා කියලාද හඳුන්වන්නේ? මහා ප්‍රාණ කියලා හඳුන්වනවා. එතකොට මහා ප්‍රාණ ක
මහා ප්‍රාණ ච මහා ප්‍රාණ ට මහා ප්‍රාණ ත මහා ප්‍රාණ ක මහා ප්‍රාණ ग මහා ප්‍රාණ ज මහා ප්‍රාණ ඩ මහා ප්‍රාණ ද මහා ප්‍රාණ බ. එහෙනම් ඊළඟ ඉතුරු වෙන්නේ මෙන්න මේක. හවුද? මහා ප්‍රාණක ච ට ත ප ग ज ड ද බ. දැන් ඉන්න ගජ ද ද බ මහා ප්‍රාණ ද. එතකොට මේගොල්ලෝ අපි කියනවා මොනවද? මහා ප්‍රාණ අක්ෂර. ඒ කට්ටියත් මහල දානවා නේ. ඊට පස්සේ ඉතුරු වෙන කට්ටිය. මෙතන ඉන්නවා කවුද? වැරදි බිඳුව ච ඤ කියන කට්ටිය. එතකොට ච ඤ මේ තුන් දෙනා ඉන්නේ. ඊට පස්සේ කවුද ඉන්නේ? ෂා ෂ ෆ කියන අක්ෂරේ ඉන්නේ. ඔන්න ඉන්න කට්ටිය. එතකොට පුතේ ඔන්නේ හෝඩිය ඉතුරු වෙච්ච කට්ටිය අපි මෙන්න මෙහෙම ලියා ගන්නවා. මොනවද ලියාගත්තේ? ඉරු ඉරු ස්වර, ඉලු ඉලු ස්වර, අයි අව් ස්වර, අක් නැත්නම් අපි ඒකට කියනවා විසර්ගය, මහා ප්‍රාණ අකුරු 10. ඊට පස්සේ ච ඤ ශා ෂ ෆ. මෙයාට තව තුන් දෙනෙක් එකතු කරමු. එක්කෙනෙක් තමයි රේපය. මෙන්න මෙයා. ඊට පස්සේ මම එකතු කරනවා රකාරාංශය. ඒ කියන්නේ මෙන්න මෙයා. ඊට පස්සේ මම එකතු කරනවා යංශය. මෙන්න මෙයා. දැන් එතකොට අපි මොකද්ද කරේ? සුද්ධ සිංහල හෝඩියේ තිබිච්ච අකුරු ටික නූතන සිංහල අක්ෂර මාලාවෙන් ඉවත් කරලා ඉතුරු වෙච්ච කට්ටිය මෙන්න මේ විදිහට ලියා ගන්න. එතකොට මේ ලියා ගන්න කට්ටිය අපි මේ විදිහට ලියාගත්තට පස්සේ මෙන්න මේ අකුරක් කොහේ හරි වචනයක හම්බ වුණොත් මේ තියෙන අකුරක් කොහේ හරි වචනයක හම්බ වුණොත් අපි කියනවා ඒ වචනයට තත් සමපද කියලා. මොකක් කියලාද කියන්නේ? තත් සමපදයක් කියලා අපි ඒකට කියනවා. ඒකට හේතුව තමයි මේ අකුරු ටික පාවිච්චි වෙන්නේ පුතේ තත් සමපදවල විතරයි. ඒ නිසා මේ අකුරක් කොහේ හරි වචනයක හම්බ වුණොත් නැත්නම් මෙන්න මේ පිල්ලනුත් එක්ක මේ රේපේ රකාරාංශයේ පිල්ලමත් එක්ක තිබ්බොත් වචනයක් අපි ඒකට කියනවා තත් සමපද කියලා. තේරුණාද? එතකොට මේ අකුරු ටික නැතුව අර සුද්ධ සිංහල හෝඩියේ විතරක්ම තිබිච්ච අක්ෂර ටිකයි මම එකතු කරපු අක්ෂර ටිකයි හම්බ වෙනවා නම් අන්න ඒ කට්ටියට අපි කියනවා තත් භව පද කියලා. එතකොට ඒ හෝඩියෙන් මේක හොයන්න යන්න එපා. ඕගොල්ලෝ ඉස්සල්ලාම බලන්න විභාගෙදි දෙන වචනයක මෙන්න මේ අකුරු ටික තියෙනවද? මෙන්න මේ අකුරු ටික තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ පදේ තත් සමපදයක්. හැබැයි මේ අකුරක් කොයි හරි වචනයක හම්බ වෙන්නේ නැත්තම් එයා තත් භව පදයක්. එච්චරයි. අපිට හොයන්න තියෙන ඔය දෙකනේ තත් සමපදයි තත් භව පදයි. බලන්න මේ අකුරු ටික තියෙනවා නම් තත් සමයි මේ අකුරු ටික නැත්තම් තත් භවයි කියලා අපි හඳුන ගන්න. ඉතින් හරි ලේසි මේ. අපේ ළමයි සංකීර්ණව හිතුවට ඉතාම ලේසියෙන් මොකද වෙන්නේ? මෙන්න මේ ටික අපිට හඳුන ගන්න පුළුවන්. තත් සමපදද තත් භව පදද කියලා මෙන්න මේ අක්ෂර ටික භාවිතා කරනවා. ඉතින් ඔයගොල්ලන්ට මම ඊළඟට පොඩි අභ්‍යාසයක් දෙන්නම්. ඒ අභ්‍යාසයෙන් ඔයගොල්ලෝ බලන්න තත් සම තත් භව පද ටික හඳුනා ගන්න. හරි. එහෙමනම් ඔන්න ඔයගොල්ලන්ට තියෙන පොඩි අභ්‍යාසයක්. මේ තියෙන වචන වලින් බලන්න මේ වචන තත් සමද තත් භවද. බලන්නේ මම අර ඔයගොල්ලන්ට කියලා දුන්න අකුරු ටික තියෙනවද කියලා බලන්න. ඒ අකුරක් කොහේ හරි හම්බ වෙනවා නම් මොකද්ද වෙන්නේ?
ඒ අකුර සහිත පදේ තත් සමයි ඒ අකුරක් හම්බ නොවෙනවා නම් මේ පදේ තත් බවයි. එහෙනම් පුතේ ඔබ මේ අභ්‍යාසය කරන්ද මේකට අදාළ ඔයගලන්ට සටහනක් අවශ්‍යයි නම් අසිරිමත් සිංහල පන්තිය කියන Facebook පිටුව හරහා ඔබට ලබා ගන්න පුළුවන්. මම ඒකට දාලා තියන්නම්. එතකොට මේකට අදාළ සම්පූර්ණ නිබන්ධනේ ඔබට ඒකෙන් ලබා ගන්න පුළුවන්. එතකොට මම හිතනවා මේ භාගයේදී ඔයාලට තත්සම තත්බව පද හඳුනා ගන්න මේක හොඳටම ප්‍රයෝජනවත් වෙනවා ඇති කියලා. එහෙමනම් මේ තත්සම තත්බව පාඩම ඔබට තේරෙනවා මේක තව එක කොටසක් තියෙනවා. ඊළඟ මම ඒක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අනුරූප පද භාවිතය කියලා තව කොටසක් මේකේ තියෙනවා. අනුරූප පද භාවිතය මෙතනින් පස්සේ මම ඔබට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් තත්සම තත්බව පද භාවිතය සහ ඒක හඳුනගන්නේ කොහොමද කියලා තමයි මේ කොටසින් මම ඔබට ඉදිරිපත් කළේ. හොඳයි. එතකොට මේ පාඩමේ ඊළඟ කොටස තමයි අනුරූප පද භාවිතය. දැන් උසස් පෙළ විභාගයේදී උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේදී අපේ දූ දරුවන්ගෙන් අහනවා එකිනෙකට අනුරූප වනසේ යුගලයේ ඇති පද තෝරන්න. සාමාන්‍ය පෙළ දූ දරුවන්ගෙන් අහනවා පළමු පදයේ හෝ දෙවන පදයේ වෙනස් කොට එකිනෙකට ගැලපෙන විදිහට හදන්න කියලා. මේ තත්සම තත්බව කියලා සාමාන්‍ය පෙළ විභාගයේදී අහන්නේ නැහැ. දැන් එතකොට ඕගොල්ලෝ අනුරූප පද භාවිතයේ හොයන විදිය හරියටම කරගන්න ඕනේ කොහොමද කියලා තමයි දැන් කියලා දෙන්න යන්නේ. දැන් අපේ ළමයි මම හිතනවා තත්සම තත්බව හඳුනගන්න දන්නවා. එතකොට තත්සම තත්බව හඳුනගත්තට පස්සේ ඊළඟට වැදගත් වෙන්නේ මේ අනුරූප පද භාවිතයේ කොහොමද තියෙන්නේ කියලා. එතකොට ඒක මම කෙටියෙන් කියලා දෙන්නම් මෙහෙම. ඕගලන්ට විභාගෙදි මෙන්න මේ විදිහට වචන දෙකක් තියෙනවා. මම අරන් තියෙන වචන දෙක අග්‍ර විනිසුරු. එතකොට ඕගලන්ට දීලා තියෙන වචන දෙක ඔබට බලන්න දීලා තියෙන පදය තත් සම පදයක්ද තත් බව පදයක්ද කියලා බලන්න. වචන දෙකම බලන්න. දැන් අග්‍ර කියන එක ග්‍ර රකාරාංශයේ තියෙන නිසා ඒක මොකක්ද? තත් සම පදයක්. එයි මම පෙර ඔබට කියලා දුන්නා තත් සම පදයක් හඳුනගන්නේ කොහොමද? තත් බව පදයක් හඳුනගන්නේ කොහොමද කියලා. එහෙනම් ඒකේ තිබ්බ රකාරාංශය ආවොත් ඒ පදේ තත් සමයි කියලා. ඒ නිසා තමයි මේක තත් සම පදයක්. දැන් බලන්න දෙවෙනි පදේ මොන පදයක්ද? අර අකුරු මොනවා හරි තියෙනවා. පේන විදිහට කිසිම අකුරක් නැති නිසා මේක තත් බව පදයක්. අන්න එහෙනම් දැන් ඕගොල්ලන්ට පේනවා මේ වචන දෙක දිහා බැලුවම එක්කෙනෙක් තත් සමයි අනිත් කෙනා තත් බවයි. එහෙනම් පුතේ මේ දෙක අනුරූප කරනවා කියන්නේ එක්ක මේ පද දෙකම තත් සම කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ පද දෙකම තත් බව කරන්න ඕනේ. එතකොට නිවැරදිව අනුරූප කරන්නේ මෙන්න මේ විදිහට. මේක තමයි නිවැරදි. එක්ක පද දෙකම තත් සම වෙන්න ඕනේ. එහෙම නැත්නම් පද දෙකම තත් බව වෙන්න ඕනේ. මෙහෙම ඔයගලන්ට හම්බ වුණොත් මේක වැරදි කරනවා. තත් සම පදයක් එක්ක තත් බව පදයක් තිබ්බොත් ඒ දෙක අනුරූප වෙන්නේ නැහැ. එහෙම නැත්නම් තත් බව පදයක් එක්ක තත් සම පදයක් තිබ්බොත් ඒක අනුරූප වෙන්නේ නැහැ. ඒතකොට ඒකත් බලන්න ඕනේ අර අක්ෂර වලින්ම තමයි. හැබැයි එහෙම නැතුව එන අවස්ථාවක් තියෙනවා. ඒක ටිකක් පරිස්සම් වෙලා අපි බලන්න ඕනේ. එහෙමනම් අපි මේ පද දෙකම තත්සම හෝ තත්බව කරොත් මේක අනුරූප වෙනවා. ඒතකොට එක උදාහරණයකින් මම කියන්නම්. අග්‍ර කියන කෙනා තත්සමයි විනිසුරු කියන කෙනා තත් බවයි. එතකොට විනිසුරු කෙනා කියන පදේ අපි තත් සම පදේ හොයන්න ඕනේ. එහෙමනම් ඒක දෙකම තත් සම කරනකොට අග්‍ර විනිශ්චය කා ඔන්න දෙකම මොකද වෙන්නේ? දැන් තත් සමයි
මෙයා තත්සම. තත්සම වෙන්නේ මෙතන රකාරාංශය තියෙනවා. මෙතන තාලුජ ෂ ච දෙන්නම ඉන්න නිසා ඒ දෙන්න තත්සමයි. එහෙම නැත්නම් මේ දෙන්නම අපිට තත් බව කරන්න පුළුවන්. මෙහෙම අග්‍ර කියන කෙනාව අපි අග ඊට පස්සේ මොකද වෙන්නේ? විනිසුරු. එතකොට මොකද වෙන්නේ? අර තත්සම පදවල තියෙන ඕන එක අකුරක්වත් මේ දෙන්නගේ නැති නිසා මේ දෙන්නාම තත් බව බවටපත් වෙනවා. පැහැදිලිද? එතකොට මෙන්න මේ විදිහට තමයි පද දෙක අනුරූප කරන්නේ. එතකොට මේක අක්ෂර වලින් හොයන්න පුළුවන් වෙන අවස්ථාවක් අපිට හම්බ වෙනවා. හැබැයි අක්ෂර වලින් හොයන්න බැරි වෙන අවස්ථාවක් තියෙනවා. ඒකටත් මම උදාහරණයක් මෙහෙම කියන්නම්කෝ. දැන් මේ දෙක තත්සම තත්බව කරේ අක්ෂර වලින් හොයලානේ. දැන් මෙහෙම આવොත් ඒ මොකද බලන්න. අමාත්‍ය මණ්ඩලය. දැන් අපි මේකේ අංශය තියෙන නිසා දන්නවා තත් සමයි. හැබැයි මෙතන අකුරකින් අපිට මේක හොයන්න බෑ. මෙහෙම අවස්ථා අපිට හම්බ වෙනවා. එතකොට මණ්ඩලය කියනකොට අපි කොහොමද මේක හොයාගන්නේ කියලා අපේ ළමයි මොකද වෙන්නේ? පොඩි ගැටලුවකට මුහුණ දෙනවා. එතකොට එහෙම ගැටලුවකට මුහුණ දෙන අවස්ථාවවලදී අපි අර පද භාවිතයේදී අපි දැනගන්න ඕනේ මේක සිංහල පදයක්ද? එහෙම නැත්නම් මේක වෙනත් භාෂාවක පදයක්ද කියලා අපි දැනගන්න ඕනේ. එතකොට තත්සම කරන්නේ මේ පද භාවිතා වෙන්නේ මොන භාෂාවේද කියන කාරණේ පදනම් කරගෙන. එතකොට අමාත්‍ය කියන කෙනා අපි තත්බව කරන්න පුළුවන්. මේ දෙන්නා තත්බව කරන්න පුළුවන් මෙහෙම. අමාත්‍ය කියන කෙනාව අපි තත්බව කරනවා ඇමති. මණ්ඩලය කියන එක අපි තත්බව කරන්නේ මඩුල් කියලා. එතකොට මේ දුන්න දෙකම තත් සමයි පුතේ. මම ඒක කිව්වේ නෑ. මේ දෙන්නම තත් සම පද දෙකක්. මේ දෙන්නම තත් බව පද දෙකක්. අක්ෂර වලින් අපිට හොයන්න බැරි වෙන අවස්ථා එනවා කියන තමයි මම මේක කිව්වේ. එතකොට මේකේ මේ වචනේ තත් සමද තත් බවද කියලා බලන්න නම් එහෙනම් අපිට මොකද වෙන්නේ? මේ හා සමානව සිංහල භාෂාවේ පාවිච්චි වෙන තව වචනයක් අපිට හොයලා බලන්න සිද්ධ වෙන්නේ. එහෙමද? එතකොට මෙන්න මේ විදිහට තමයි භාෂාවේ අනුරූප පද භාවිතය අපි හඳුනගන්නේ. එතකොට අනුරූප වෙන්න නම් නිවැරදි ක්‍රමයෙන් දෙකම තත්සම වෙන්න නැත්නම් දෙකම තත්බව විය යුතුයි. ඒකට අපි කියනවා අනුරූප පද භාවිතය කියලා. පැහැදිලි ඇති මම හිතන්නේ දැන්